SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195 GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා සිරස්තල ආනවිලුන්දාව අබේ භූමියේ කොටසක් ඩෝස කරලා විනාශයට මැති සභයේදීත් විරෝධය මේ රටේ පරිසරයට ගහට කොළට අත තියන්න නෙවෙයි අපිට 3 බලයක් දීලා තියෙන්නේ. ඉදිරි මාස කිහිපය සඳහා රුපියල් බිලියන 1300ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට හලාවත ගැබිනි කතකට කොරෝනා වැළඳේ ආශ්‍රිතීන් සියලු දෙනා ස්වයන් නිරෝධායනයට. අංකොඩ ලොක්කාගේ තවත් ගෝලේ කුඩු කිලෝ 3ක් සමග අත්අඩංගුවට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to Racerය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමකයි. රජයේ වියදම් දැරීම සඳහා වන රුපියල් බිලියන 1300ක මුදලක් වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට අද රජය අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ සඳහා පැවති විවාදය අතරතුරදී පසුගියදා විග්නේශ්වරන් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳවද අදහස් පළ වුණා. සැප්තැම්බර් 1 වැනිදා සිට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා මාස 4ක කාලයක් සඳහා වන අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍යවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. රුපියල් බිලියන 1300කට නොවැඩි මුදලක් රජයේ වියදම් සඳහා දැරීමට මෙමගින් අනුමැතිය ඉල්ලා ඇති අතර ඉන් රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහාද අනුමැතිය ඉල්ලා තිබෙනවා. නිගු බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්නට සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණ අද විපක්ෂය ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුළ තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂය වෙනුවෙන් එවන පරිපූර්ණක හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. රුපියල පාලනය කිරීම සඳහා ආනයන තහනමක් දියත් කරලා තියෙනවා. කිසිම ආකාරයක විද්‍යානුකූල ක්‍රමවේදකින් තොරව සහ මුලින්ම ආනයන නතර කිරීම විසින් රටේ ආර්ථිකයට ඇති කරලා තියෙන බලපෑම ඉතාම ප්‍රබලයි. මේ අර්බුදයෙන් ගැලවෙන්නට රජයට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කරන්න, වැටුප් කප්පාදු කරන්න, රජයේ දේපොළ විකිණීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ අපිට මේක කළමනාකරණය කරගන්නට බැරි වෙයි කියලා. මේ තත්ත්වය අපි වෙනස් කරනවා. අපි මෙවලම් පාවිච්චි කරලා ඒ මුදල් මේ රටට ගලායනට අපි කටයුතු කරනවා. மண்ணில் தமிழர்கள் பூர்வீக குடிகள் என்பதனை நான் ஆணித்தரமாக பதிவு செய்கிறேன். சுயநிர்ணய உரிமை அடிப்படையில் தமிழர்களுடைய தேசம் அங்கீகரிக்கப்பட்ட வகையிலே ஒரு புதிய அரசியலமைப்பு ஒன்று தமிழ் தேசமும் சிங்கள தேசமும் ஒன்றிணைந்த வகையிலே உருவாக்கப்பட வேண்டும். යාපන විශ්වවිද්‍යාල ඉතිහාස අධ්‍යයනාංශයේ පළවෙනි මහාචාර්යවරයා වුණු මහාචාර්ය කාර්තුකේසු ඉන්ද්‍රපාලන් තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා ඉදිරිපත් කර නිබන්ධනය කියවලා බලන්න කියලා ඒක ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 12 නිසියවසට පෙර ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ දෙමළ ජනාවාස තිබුණේ නැහැ කියලා. එතුමා සඳහන් කරා ආරක්ෂක අමාත්‍යාංශයට ඉතාම අධික මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල වැය කරන්නේ උතුරේ දෙමළ ජනතාව විනාශ කිරීම සඳහා නිසා උතුරු ප්‍රදේශයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සියලු කටයුතු අත්හිටවන්න ඕන කියලා ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා. ඒ අපි බැහැර කරනවා. I don't want to embarrass these two members of parliament by asking whether they have donated blood to their own people. Whenever the Jaffna Hospital blood bank runs out of blood, it is the Sinhalese soldiers who give blood to the Tamil people. The Vellalas never give blood to the low caste people because they don't want their blood to be mixed up with the low caste. So දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. එතුමගේ ජාතිවාදී වලිගේ මම නම් හිතන්නේ මේ වලිගේ උස්සල පෙන්වන්න දෙයක් නෑ. මුළු රටට මේ වලිගේ පේනවා. එතුමා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරේ එතුමන්ලා කියන සිංහල ආණ්ඩුවෙන් තාමත් විශ්‍රාම වැටුප ගන්නවා. දරුවෝ දෙන්නත් බන්දලා තින්නේ සිංහල අයට. ඉතින් එතුමාට ඕන සම්බන්ධ මේ වයෝ වෘද්ධ අපේ සම්බන්ධන මන්ත්‍රීතුමාට වඩා කැපී පෙනෙන චරිතයක් වෙන්න.
ඇතර මේ ආණ්ඩුව 3/2 බලයක් ලැබිලා තියෙන ආණ්ඩුවක් 3/2 බලයක් ලැබිලා තියෙන ආණ්ඩුවක් කියන ඉතාමත් වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක්. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ ආණ්ඩුව භාවිතා කරන්න ඕන කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ ජනාධිපතිතුමා කියලා තිබ්බ එක රටක් එක නීතියක් කියලා. එක රටක් එක නීතියක් කියන සංකල්පය යටතේ අපේ ද්‍රවිඩ ජනතාවගේ යම් ප්‍රශ්න ගැනත් එතුමාගේ මේ ආණ්ඩුවේ 3/2 බලය භාවිතා කරලා අපිට විසඳුම් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ ශ්‍රී ලාංකිකයින්ට අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම පොහොසත් සංස්කෘතියක් තියෙනවා. නමුත් පටු දේශපාලන වාසි වෙනුවෙන් අපේ රට ගැන අපේ ඉතිහාසය ගැන අපේ ඉතිහාසයේ කරුණු විකෘති කරමින් සමහර වෙලාවට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා සත්‍ය විකෘති කරන ඉතිහාසයේ සංස්කෘතිය විකෘති කරන කරුණු ඉදිරිපත් කරන ප්‍රකාශ හෙලා දකලා අපි අපේ රට වෙනුවෙන් දිවීමෙන් කැපවිය යුතුයි. තේරවාද සිංහල බෞද්ධ සමාජයක් ලෝකයේ වෙනත් තැනක නැත. ඒ නිසාම ලෝකයේ ඉතාමත්ම කුඩා වුණු ජාතියක් වෙන ඔවුන් වෙත ආක්‍රමණශීලීව පටවන ලද විනාශකාරී මතවාදයන් මෙන්ම ඉතිහාසයේදී කිසිදාවත් හමු නොවුණු දරුණුතම අභියෝගය වන මෙරට දෙකඩ කෙරකිරීමේ මහා බෙදුන්වාදී යුද්ධයෙන් ජයගත් එම ජනයා තමන්ටම ආවේනික වූ තමාගේ සුරක්ෂිත භාවය හා අනාගතය සුරක්ෂිත කරගන්නට පුළුවන් වන රජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරන්නට ජයගැන ඇත්තෝය. නවරජය බිහිමත් සමගම ව්‍යවස්ථාපිත මණ්ඩලවලට පත්කරේ දක්ෂ ඒවගේම දූෂණයෙන් තොර පිරිසක්. ඒවගේම සියලු දෙනාටම දේශපාලන ඉවත්ව සම්පූර්ණ මේ ව්‍යවස්ථාපිත මණ්ඩලය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සඳහා යොමු කරා. ඒ වගේම මේ අවස්ථාවේදී නව අමාත්‍ය මණ්ඩලය නිශ්චිතව ගත්තොත් එම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය නිෂ්පාදන ඉලක්ක කරගෙන තමයි මේ අමාත්‍ය මණ්ඩලය පත් කළ තියෙන්නේ. අපේ රටේ දේශීය කර්මාන්ත ගොඩනංවල අපේ රට ඇතුලෙන් පිටරටට යවන භාණ්ඩ ප්‍රමාණය වැඩි කරලා රටට ආදායම් ලබන තැනට අපේ ජනතාව ඒ සඳහා යොමු කරන්න අපේ රජය මේ වෙනකොටත් ඉතාමත්ම ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති ආකාරය තමුන්නාස්ය දකිනවා. අතුරු සම්මත ගිණුම හරහා බිලියන 6ක් පළාත් සභා 9ට වෙන් කරලා තියෙනවා. ඒ වගේම සංවර්ධන කමිටු සභාපතිවරු වැඩි අපි සතුටු වෙනවා. බිලියන 1.9ක් පරිපාලන දිස්ත්‍රික්ක 25ට වෙන් කරලා තියෙනවා. තේ කර්මාන්තේ කාලයකට පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ හොඳ මිලක් ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් 90 ඉඳලා රුපියල් 120 දක්වා අද කිලෝග්‍රෑමයකට මිල ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒක ඉතාමත් සතුටු කාරණයක්. ඒ නමුත් පහුගිය කාලේ මේ වැවැලි කර්මාන්තය අමතක කිරීම නිසා අභියෝග රාශියකට අද තේ කර්මාන්තය ඇතුළු රබර් කර්මාන්තය මුහුණ දීලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ 225 දෙනා වෙනුවෙන් යමක් අහන්න තියෙන ඔබතුමාගෙන්. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ තිබ්බ වැඩමුළුවේදී ප්‍රකාශ කරලා තියෙනවා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ආහාර වේලකට රුපියල් 3000ක් යනවා කියලා ඉවරලා. ඒක ගිණුම් අංශ කිව්වයි කියලා අද පත්‍රවල ලොකුවට කියලා තිනවා. මෙන්න මේ නිසා තමයි දැන් මිනිස්සු හිතන්නේ මේක ඇත්ත කියලා. අපි කියලා රත්තරන් ගිලි නැවත කියලා මිනිස්සු අහනවා. අද මේ දැන් මම උදේ ආහාර වේල ගත්තා මාළු පරණයි. එතකොට මේකේ ඉන්න සේවකයෝ ඔක්කොම මේ පාර්ලිමේන්තුවේ කනවා. එතකොට රියදුරු මහත්තුරු කනවා. මේ ඔක්කොම වැටෙන්නේ මේ മന്ത്രിවරු 225 දෙනාගෙන් තමයි සමස්ත වියදම බෙදන්නේ. එතකොට මහ ජනතාව හිතන් ඉන්නවා മന്ത്രിවරු මේ විදිහට සැප විඳිනවා කියලා. ඒ නිසා ඔබතුමා ගණන් හදලා පෙන්නන්න රටට කියන්න මොනවද අපි කන්නේ? අපේ ගෙදර කෑම වල මීට වැඩි හොඳයි නේ. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන ආන විලුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් කොටු ඇතිකිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණා. උකුස්සා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ අභයභූමියේ විනාශ කළ පුද්ගලයන් එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දුන් බවයි. මේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ආනවිලුන්දාව අභයභූමියයි. 1997 වසරේ ජූනි 11 වෙනිදා අභයභූමියක් ලෙස නම් කර ඇති මෙම තෙත්බිම් අභයභූමිය හෙක්ටයාර 1397කින් සමන්විතයි. ප්‍රධාන වැව් පද්ධතියකින්ද සමන්විත මෙය තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතියේවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු 3 වෙනිදා රම්සා තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කළා. ඒ මෙරට දෙවැනි රම්සා තෙත්බිම ලෙසයි.
මෙම වටිනා පරිසර පද්ධතිය ජලජ පක්ෂීන් දසදහස් ගණනකගේ ප්‍රජනන ස්ථානයක්, ශීරපායින් ඇතුළු තවත් සතුන් දහස් ගණනකගේ පෝෂණ සහ ලැගුම් ස්ථානයක්, දුලබ සමනල් විශේෂ ගණනාවක වාසස්ථානයක් මෙන්ම උඩවැඩියා සහ ලයිකන ඇතුළු වටිනා ශාක රාශයක නිජබිමක් ලෙසද සුරක්ෂිත වී තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය දින ඇති මෙම අභයභූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කඩුලාන පද්ධතිය පසුගිය කාලයේ බොහෝ දුරට නොමනා මිනිසුන් විසින් විනාශ කර තිබුණා. ඒ නිසාම පසුගිය කාලය පුරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වයඹ විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව කඩුලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර තිබුණා. එවැනි පසුබිමක පසුගිය අඟහරුවාදා රාත්‍රියේදී කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබූ අයුරුයි මේ. මෙම වටිනා භූමිය මෙලෙස විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බවටයි උකුස්සා සිදු කළ සොයා බැලීමේදී අනාවරණ වුණේ. මෙතනින් එහා මීටර් 50ක් යද්දි කඩුලාන පද්ධතිය තියෙන්නේ. කලපුව තියෙන්නේ. එතකොට දැන් විනාශ කරන්න මොකද්ද? මේ කඩුලාන පද්ධතිය හදන්න තියෙන භූමිය. ඔක්සිජන් අවශ්‍ය නැහැ කියව මිනිස්සු මේ දිස්ත්‍රික්කේ ඉන්නවා. රටම දන්නවා. ඒ නිසා මේ ඔක්සිජන් ටික ලැබෙන්න ඕන අපිට. රටේ ජනතාවට. මේ වගේ දේශපාලන හයියෙන් කරන බලපොළුවන්කාරකම් වහා නවත්තන පියවර ගනු ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි දේවල් සිද්ධ වුණාම වෙන්නේ ඒ රම්සා ප්‍රඥප්තිය විසින් මේ සිද්ධිය සමාලෝචනය කරලා ඒ Taman ලබා දීලා තියෙන පිළිගැනීම ඉවත් කිරීමට කටයුතු කරන එක. එවැනි තත්ත්වයක් උදා වුණොත් මේක ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් වෙනවා. ආනවිලුන්දාව අභයභූමියට සිදුව ඇති හානිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වුණා. ඉතාම අනර්ග තෙත්බිමක් ඉස්සෝ වගා කිරීම සඳහා කවුරු හරි කට්ටියක් හෙලිපෙහෙලි කරලා තියෙන එකේ කොටසක්. සමහර විට අපේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙක්ගේ ගෝලියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන බලයක් සම්බන්ධ නැති අය වෙන්න පුළුවන්. කවුරු වුණත් මේ රටේ තෙත්බිම් ටික හරි මේ රටේ පරිසරයට ගහට කොළට අත තියන නෙවෙයි අපිට තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන්නේ. ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න නෙවෙයි. මේ ලැබිච්ච ජනවරමේ සුජාතභාවය රකින්න ඕනේ. ආනවිලුන්දාව ජාත්‍යන්තර රම්සා තෙත්බිමට සිදුව ඇති හානිය සැලවූ වහාම ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සහ අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලෙසට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාට උපදෙස් ලබා දුන් බව අද දෙරණ උකුස්සා කළ විමසුමකදී සඳහන් කළා. ඒ අනුව අපි හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා අපට උපදෙස් දීලා තියෙනවා සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. සහ ඉදිරියට විමර්ශන කටයුතු සිදු කරලා අධිකරණයට කරුණු තවදුරටත් වාර්තා කරලා සහ සක්කට්ටු පුද්ගලයෝ සහ යන්ත්‍ර සූත්‍ර අධිකරණයට වාර්තා කරන්න කියලා. වගකිව යුත්තන් මේ විනාශය කඩිනමින් වැළැක්වීමට කඩිනම් පියවර ගන්නාතෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්. ස්වන් නිරෝධායනයට යොමුව සිටි හලාවත ප්‍රදේශයේ ගැබිනි කාන්තාවකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඇය ඩුබායි සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර දින 12කට පසු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම විශේෂත්වයක්. මේ අතර අද වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 2986ක් වන අතර මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 144 දෙනෙකු පමණයි. හලාවත බංකදිනිය කොට්ටපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පසුගිය පළමුවනදා ඩුබායි සිට මෙරටට පැමිණ තිබෙනවා. පසුව වවුනියාව පම්පේ මඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි ඇය නිරෝධායනයෙන් පසු හලාවත පිහිටි සිය නිවසට පැමිණ ඇත්තේ පසුගිය 15 වනදායි. 29 හැවිරිදි මෙම කාන්තාව සයමස් ගැබිනියක්. නිවසේ ස්වයං නිරෝධායනයේ සිටියේදී ඇය පසුගිය 23 වනදා ශ්වසන අපහසුතාවක් හේතුවෙන් හලාවත මහරෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ඇය PCR පරීක්ෂණයකට යොමු කළ අතර එහි වාර්තාව අද ලැබී තිබුණා. අද උදෑසන එය පොසිටිව් තත්ත්වයක් තමයි තියෙන්නේ, කොරෝනා තත්ත්වයක් කියලා අපිට දැනුම් දුන්නා. ඒවා අපි අද මුල්ලේරියාව මූලික රෝහලට මාරු කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. මෙම ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ඇගේ මව, නැගණිය සහ නැගණියගේ සැමියා මෙන්ම කන්‍යා සොයුරියන් දෙදෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. කාන්තාවගේ ආශ්‍රිතයන් විදිහට 15 දෙනෙක් පමණ හඳුනාගෙන තියෙනවා. ඊළඟට අසර නිවාස දෙකක පිරිස් ඒ අයව අපි හඳුනාගෙන ඒ අයව නිවාස නිරෝධායනයට ලක් කරලා තියෙනවා.
ඊට අමතරව තවත් අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා මේ ගෙදරට ආවා ගියා ඒ වගේම මේ අය ආශ්‍රය කරා කියලා. ඒකට ඒ අයවත් නිරෝධායනය කරන්න ඉදිරියේදී අපි කටයුතු කරනවා. මේ අතර රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රී 11ට පමණ නිරෝධායනයේ වෙමින් සිටින දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. ඔවුන් ජපානයේ සිට මෙරටට පැමිණි පිරිසක්. මෙම සිද්ධියෙන් පහර කෑ පුද්ගලයෙකු මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පවසන්නේ පහර දුන් පුද්ගලයින් බීමත්ව සිටි බවයි. විදේශ රටවලින් පැමිණෙන සියලු දෙනා අරක්කු රැගෙන ඉන්නේ මේ මිනිස්සු මේවා බීලා බොන්න නැති මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ වගේ සිදුවීමක් තමයි ඊයේ රෑ සිද්ධ වුණේ. මේ මිනිස්සු ඇවිල්ලා මට හොඳටම ගැහැව්වා රෑ 3ට විතර. ඊට පස්සේ ආරක්ෂා නිලධාරීන් විසින් මං ජාතික රෝහලට ඇතුළත් කරා. මේ අතර බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 160 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. ඇත්තරම මේ අවස්ථාවේදී මේ සුවිශේෂී අවස්ථාවක් වෙනවා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට. මේ අවස්ථාවේදී මම විශේෂ ගරුත්වය වගේම කෘතවේදීත්වය පළ කරන්න කැමති අපි අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අභිනවෙන් පත්වුණු නව රජයටත් ත්‍රිවිධ හමුදාවටත් තානාපතිතුමාටත් ඉන්දියාවේදී මියගිය බවට සැකකෙරෙන අංගුඩු ලොක්කාගේ තවත් ගෝලයෙක් කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පවසන්නේ වසර 8ක සිට සැකකරු මෙම ජාවාරම සිදු කළද අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මේ බවයි. කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව අද පෙරවරු 11:50ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණේ ඔරුගොඩවත්ත සංඥාපුවරු අසලදී. එහිදී පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණේ වත්තල සිට කොළඹ දෙසට සුදු පැහැති වැගන් ආර් වර්ගයේ මෝටර රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවයි. ඒ අනුව පොලිසිය විසින් අදාළ ස්ථානයේදී මෝටර රථය නවතා පරීක්ෂා කර තිබෙනවා. එහිදී මොටර රථයේ තිබී හෙරොයින් කිලෝ 3ක් රුපියල් ලක්ෂ 6ක් හා පෞද්ගලික බැංකුවක චෙක් පොත් 2ක් සොයාගත්තා. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙලෙස රැගෙන යන හෙරොයින් ග්‍රෑම් 100 200 අයුරින් පැකට් කර අලෙවි කරන බවයි. අපි 42ක් ගත්තා කිලෝ. දැන් මේකෙත් මේ වගේ ලොකු ප්‍රමාණයක් වෙන තියෙනවා තැනක. දැන් අපි මේ සම්බන්ධව විමර්ශනය කරනවා මේක දිගටම. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චතුර සුජීව හෙවත් කෙසෙල්වත්තේ ක්‍රිෂාන් නම් මොහු වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ తాවකාලිකව පදිංචිව සිට තිබෙනවා. සැකකරුගෙන් තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ වසර 8ක සිට ඔහු මෙම ජාවාරම සිදු කරන බවයි. කෙසේ වෙතත් මීට පෙර කිසිදු අවස්ථාවක ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව නැහැ. සැකකරුට ඇති එකම නඩුව මීට වසර 12කට පෙර හෙරොයින් පානය කොට අත්අඩංගුවට පත්වීමයි. කොච්චර කාලද මේ ව්‍යාපාරය පටන් ගන්නේ? කීපර කවුල දෙනවද පොලිසිය? අයිවට මේ වගේ ව්‍යාපාරයකට බහලා තියෙනවා. අයිවට වෙනත් දෙයක් කරන්න බැහැ සල්ලි. යන සමාජය ප්‍රතික්ෂේප කරලා දෙනවා කුඩුකාරයෙක් කියලා. ඒ නිසා රස්සාව දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කුඩු යාරකට බහලා තියෙන්නේ. ඒක මොකද හරිද? නමුත් අපුණුතා වෙන්න ඕනේ තේරුණාද? මේ අතර සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ බිරිඳට හිමි වෑන් රථයක් පිළිබඳව පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. එම වෑන් රථය මගින් පසුගියදා මෙරටින් පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් වූ වැල්ලේ සාරංග ඇතුළු අංගොඩ ලොක්කාගේ ගෝලයන් පිරිස ගුවන්තොටුපළ වෙත ප්‍රවාහනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා. භාර්යාවගේ දේපල වගයක් වෙනගෙන අපිට ආරම්භ කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දැන් අපි දල විශේෂීකරණ පනතට අපි කටයුතු කරන්න අපි කටයුතු කරනවා. හෙරොයින් ග්‍රෑම් 9ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 390ක් සමග වැලිකඩ පොලිසියට අනුයුක්ත සැරෙන්වරයෙකු අම්පාර දමන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිකොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටින්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී තමන්ට තර්ජනාත්මකව බලපෑම් කළ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු වන බුද්ධි බලකායේ මාණ්ඩලික සරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතා අද ප්‍රකාශ කළා. ඒ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්
අද දින කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සැරයෙන් තරංග ප්‍රසාද් ගමගේ මහතා පැවසුවේ 2016 පෙබරවාරි 18 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පළමු වරට තමාට දැනුම් දීමක් ලද බවයි. එදින තමා තවත් ලුතිදන් කර්නල්වරයෙකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී එවකට එහි අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහතා මේවා මේ දේශපාලන ඌමනාවලට කරන දේවල් තමා. දැන් මේවා අපි කරගන්න ඕනා. යනුවෙන් එම නිලධාරියට පවසා ඇතැයි සැරයෙන් තරංග ප්‍රසාද් ගමගේ මහතා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ තමාවේ ඒ අවස්ථාවේදී ශානි අබේසේකර මහතා විසින් සමූහ මංකොල්ලාංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරයෙන් මෙන්ඩිස් වෙත යොමු කළ බවයි. එහිදී එම නිලධාරීන් දැන් අපිට හොයාගන්න දෙයක් නැහැ. කරලා තියෙන දේවල් පිළිගෙන අත්සන් කරලා ගෙදර යන්න යනුවෙන් තමාට බලපෑම් කළ බව ඒ මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ එක් අවස්ථාවකදී යම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පෙන්වමින් අදාළ පුද්ගලයා හඳුනනවාදැයි විමර්ශන නිලධාරීන් තමාගෙන් තර්ජනාත්මකව විමසූ බවයි. එම පුද්ගලයා තමා හඳුනන්නේ නැතැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උරණ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ තමයි ප්‍රගීත් එක්නැලිගොඩ මෙයාව තමයි පැහැරගෙන ගොස් මරලා දාලා තියෙන්නේ. ඔහුව රැගෙන ගිය වාහනය ධාවනය කළේ තමන් බව පිළිගන්න යනුවෙන් තමාට බලපෑම් කළ බව සාක්ෂිකරු සඳහන් කළා. සැරයෙන් තරංග ප්‍රසාද් ගමගේ මහතා පැවසුවේ අදාළ සිද්ධ වූ 2010 ජනවාරි 24 වෙනිදා තමන් කොළඹ රැඳී නොසිටි අතර තමා මින්නේරිය සහ මඩකළුව ප්‍රදේශවල සිටි බව ධාවන සටහන් පරිශීලනයෙන් පෙනී යන බවයි. කෙසේ වෙතත් උපපොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරෙන් මෙන්ඩිස් තමාට රජයේ සාක්ෂිකරුවෙකු වන ලෙස අවස්ථා කිහිපයකදී බලපෑම් කළ බවත් එසේ නොමැති වුවහොත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සෙසු නිලධාරීන් සමග රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් එල්ලුම් ගහට යැවීමේ හැකියාව ඇති බවත් ප්‍රකාශ කළේ යැයි ඔහු සඳහන් කළා. එමෙන්ම 2018 මාර්තු 4 වැනිදා හිටපු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ දැනුම් දීමක් මත ඔහුගේ නිල නිවසට ගිය අවස්ථාවේ යුද හමුදාපතිවරයා තමන් නමතා CID ශානි අබේසේකර උපපොලිස් පරීක්ෂක ප්‍රේමතිලක අවස්ථා කිහිපයකදී මා හමු වී සහ දුරකථන ඇමතුම් ලබා දී මේ සිද්ධිය ගැන කතා කළා. මේක යුද හමුදාවට කැලලක්. ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවේ රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයා කැමැත්ත පළ කරලා තියෙනවා. ඔයා දැන් මොකද කරන්නේ? යනුවෙන් තමාගෙන් විමසා සිටි බව ඔහු පැවසුවා. අසත්‍ය සාක්ෂි ලබාදී රජයේ සාක්ෂිකරයෙකු විය නොහැකි බව තමා එම අවස්ථාවේදී දැනුම් දුන් බව සැරයෙන් තරංග ප්‍රසාද් ගමගේ මහතා සඳහන් කළා. තවත් පුවත් කිහිපයක් දැන්. කොවිඩ් හේතුවෙන් බලපෑමට ලක් වූ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ක්‍රීඩා තරඟ සඳහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක් සතියක් ඇතුළත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා. බුලත් සිංහල මෝල්කාව මාර්ගයේ දඹල ප්‍රදේශයේදී ටිපර් රථයක් පසු කර යාමට ගිය යතුරුපැදියක් ටිපර් රථයේ දකුණු පස බදේ වැදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් යතුරුපැදියේ ගමන් කළ එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සැල වූ ප්‍රදේශවාසීන් ඉතා කලහකාරී ලෙස හැසිරුණු අතර තත්ත්වය පාලනයට දැඩි පොලිස් ආරක්ෂාව සහ විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවරගෙන තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා. කලතර බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ අක්‍රමවත්ව ඉදිකර තිබූ ක්‍රීඩාංගණය ක්‍රමවත්ව සැකසෙන බවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා එම පාසලේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව ප්‍රකාශ කළා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව චෝදනා 6ක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමටද නියෝග කරමින් ඒ අනුව එම දුරේ වැඩබැලීමට නියෝජ්‍ය නගරාධිපති තණ්ඩන් ප්‍රකාශ් මහතා තාවකාලිකව පත් කර තිබෙනවා. විරාමයෙන් පසු දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. කෘතිම පිරිසිදුකාරක ඇතුළත් කිරීමෙන් තොරව නිපද වූ මිසුමි සහ චැම්පියන් සබන් ඉතා කෙටි කාලයකදී විදේශීය වෙළඳපොළ ජයග්‍රහණය අත්පත් කරගෙන තිබෙනවා. එහි තවත් පියවරක් ලෙස මිසුමි සහ චැම්පියන් සබන් ඇනවුමක් පසුගියදා වියට්නාමයේ බලා නැව්ගත කරනු ලැබුවා. එසේම මෙම සබන් අපනයනය කිරීමෙන් අමරිකානු ඩොලර් බිලියන 24ක් වන ගෝලීය සබන් වෙළඳපොළට පිවිස විදේශ විනිමය ඉපීමට හැකිවනු ඇති බව NBC සමාගම පවසනවා. එත් සමගින් අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පොත් ප්‍රකාශය නිමාවට පත්වෙනවා. සුබ රාත්‍රියක්.